අනතුරු අපි ධර්මය සාකච්ඡා කිරීමටයි සූදානම. වෙනතුනි කෝසල සංයුත්තේහි තියෙනවා සූත්‍රයක් කල්යාණ මිත්‍ර සූත්‍රය කියලා. මේ සූත්‍රය කොසල් රජතුමාත් බුදුරජාණන් වහන්සේත් අතර සිදුවෙච්ච සංවාදයක් ඇසුරෙන් ගොඩනැගිච්ච ඉතාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ කල්යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණ සඳහන් වෙනවා. ඒ ලක්ෂණ කොයි වගේද කියලා කියනවා නම් කල්යාණ මිත්‍රයා සම්මා දිට්ඨිය වඩනවා. කොයි ලක්ෂණ ඇතිවද? විවේක නිස්සිතං. සම්මා දිට්ඨිය වඩන්නේ විවේකය ඇසුරු කරගෙන. විරාග නිස්සිතං. විරාගය ඇසුරු කරගෙන. නිරෝධ නිස්සිතං. නිරෝධය ඇසුරු කරගෙන. වොස්සග්ග පරිණාමී. ඒ කියන්නේ රහත් භාවය දක්වා රහත් භාවයෙන් කෙලවර වේවාය කියන අරමුණ ඇතිව. එතකොට මෙතන වචන කීපයක්ම අපිට අහන්න ලැබුණා. මේ සම්මා දිට්ඨිය වඩන ආකාරය පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්පය වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. සම්මා වාචා වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. සම්මා කම්මන්ත වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. සම්මා ආජීව වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. සම්මා වායාම වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. සම්මා සතිය වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. එවැගේම සම්මා සමාධිය වඩන්නෙත් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. ඉතින් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බොහොම මේ වංක පාපයට හැරෙන්නේ නැති ධර්මයට හැරෙන කෙනෙක් නේද කියලා. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. අනුමත කරලා මතක් කරලා දෙනවා අර ආනන්ද හාමුදුරුවෝ එකපාරක් ඇවිල්ලා කරපු ප්‍රකාශය. ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා, ස්වාමීනි, මේ බ්‍රහ්මචර්යා ශාසනය අපි මේ බඹසර වසන්නේ පැවිදි භාවයට පත් වෙලා බ්‍රහ්මචර්යා වසන්නේ නිවන් දකින්නට. මේ ශාසනයෙන් හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ නිසානේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා, ආනන්ද එහෙම කියන්නේ මේ බ්‍රහ්මචර්යා සම්පන්න ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මැත්තේ කියලා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට එහෙම ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරපු බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පිරිනිවන් පාන අවස්ථාවේදී පවා ප්‍රකාශ කළේ, ආනන්ද ඔබට පින් තිබෙනවා, ඔබ පුණ්‍යවන්තයෙක්, ඔබ උත්සාහ කරන්න, වීරිය වඩන්න, ඔබට නිවන් දකින්නට පුළුවන් මේ ජීවිතේ කියලා. ඉතින් ඒ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අතරේ සංවාද ඒ විදිහට අපිට ධර්මය උගන්වනවා. ඒ වගේම අපේ ජීවිතවලත් අපි පුංචි කාලේ ඉඳලම මෙන්න මේ ගාථාව කියන ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමෙන් මා මේ මට
එපා. මා මේ කියලා කියන්නේ මට එපා කියන එක. බාල සමාගම. බාලයන් ඇසුරක් මට එපා. පාපයට කල්යාණ මිත්‍ර නොවන ගුණවලට යොමු කරන මිත්‍රයෝ මට එපා. ඒ අය ඇසුරු කරන්නට නොලැබේවා කියලා අපි පුංචි කාලේ ඉඳලම ප්‍රාර්ථනා කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට හිත ඇතුලේ පණිවිඩයක් ජනිත වෙනවා. අපි හොඳ අයයි ඇසුරු කළ යුත්තේ. විඤ්ඤූ ගරහිත විඤ්ඤූ ගරහිත කියලා කියන්නේ හොඳට ඥානවන්ත පිරිස් විසින් කරහා කරන ලද හොඳ නෑ කියන දේවල් අපෙන් බැහැර වෙලා යනවා. ඒ අනුව අපිට හමු වෙන්නේ සත්පුරුෂ ප්‍රඥාවන්තයන්ගේ ගුණ තියෙන පුජ්‍යලයන්. ඒක තමයි ලෝක ධර්මතාවය. අපි හොඳ ගුණ වඩද්දී අපිට හොඳ ගුණ වඩන අය මුණ ගැහෙනවා. ඒ අය සමග අපි ප්‍රියතාවයක් ඇති කරනවා. යහළු මිත්‍ර අධිකම් පවත්වා ගන්න. අපි නුගුණ වඩද්දී මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත. අපිට හම්බෙනවා ඒ නුගුණ වඩන අය. නුගුණ වඩන අය තුළ තියෙන ලක්ෂණය තමයි ඒ අය පංචශීලය ආරක්ෂා කරන්නේ නැති අය. එහෙම අය මේ මනුෂ්‍ය සත්වයා කෙරෙහිත් ඒ වගේම තිරිසන් සත්වයා කෙරෙහිත් ඒ වගේම പ്രേත සත්වයා කෙරෙහිත් දෙවියන් කෙරෙහිත් ඒ අය තුළ තැකීම බොහොම අල්පයි අඩුයි. ඒ කියන්නේ ඒ අය තමන් ගැන තැකීමක් නැහැ. ඒ තමන් අසත්පුරුෂයෙක් නම් තමන් තුළ තියෙන්නේ අසත්පුරුෂ කල්යාණ මිත්‍ර නොවන ගුණ නම් ඒ අය සාමාන්‍යයෙන් ආකර්ෂණය කරගන්න යාළුවොත් ඒ වගේම වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට හම්බෙනවා නම් හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ඒ අය තමන්ගේ ජීවිතයේසීම ඒ අය ඇසුරු කරන්න ජීවිතය පරිත්‍යාග කරලා හරි ඒ අය සමග ඉන්නට කියලා අපිට ධර්මය ඇහිලා තියෙනවා. ඉතින් එහෙම වුණාම අපිට ඇහිලා තියෙන තවත් කාරණයක් තමයි සෝවාන් මාර්ගස්ත ඵලයට පත්වෙන පුජ්‍යලයාට සත්පුරුෂයන් ඇසුරු කරන එක වටිනාම සෝතාපට්ටි අංගයක් බවට පත් වෙනවා. මේ සැඩපහරෙන් එතර වීම පිණිස ඒ අයට හොඳ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. සද්ධර්මයේ ශ්‍රවණය අත්‍යවශ්‍යයි. යෝනිසෝ මානසිකාරය අවශ්‍යයි. ධර්ම අනුධර්ම ප්‍රතිපදාව අවශ්‍යයි. ඉතින් මේ සත්පුරුෂ සංසේවනය කියන එකෙන් අදහස් වෙන්නේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන එක. එතකොට අපි කොහොමද අපේ තුල අර කල්යාණ මිත්‍ර ලක්ෂණ වැඩි කරගන්නේ තියනවද කියලා පරීක්ෂා කරලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි අර මම ආර්ය අෂ්ටාංගික මාර්ගය එකින් එක පැහැදිලි කරද්දී මේ කල්යාණ මිත්‍ර සූත්‍රයට අනුව අපිට සම්මා දිට්ඨිය වඩද්දී මේ විවේක නිස්සිතං කියන එක. විවේකය ඇසුරු කළ කියන ගුණය අපිට තියෙනවා. කාය විවේකය, කයට තියෙන විවේකය, චිත්ත විවේකය, සිතට තියෙන විවේකය කියලා අපිට විවේක දෙකක් තියෙනවා. විවේක කියලා කියන්නේ මේ නිවාඩුව කියන එක. කයට නිවාඩුවක් තියෙන්න ඕනේ, සිතට නිවාඩුවක් තියෙන්න ඕනේ. මෙතන මේ කයට නිවාඩුවක් දෙන්නට නම් අපි මොන ලක්ෂණයද අපි තුල තියෙන්න ඕනේ? අප්පකිච්ච කියන ලක්ෂණය. අල්ප වූ කෘත්‍ය, වැඩ අඩු ස්වභාවයක් තියෙනවා. බහුකිච්ච වුණාම වැඩ ගොඩක් තියෙන කෙනාට අර විවේකය කියන එක කයට ලැබෙන්නේ නැහැ. වෙහෙසයි, නිදිමතයි, හිත එක තැන තබා ගන්න අමාරුයි, නිින්ද එනවා, කම්මැලි කමින් හැම වැඩක්ම කරන්න සිද්ධ වෙනවා. ශක්තිමත්ව දේවල් කරන්නට එයාට අමාරුයි. හැබැයි
බොහොම හොඳ ශක්තිමත්ව දේවල් කරන කෙනෙක්ට හොඳ විවේකයක් මනසින් ලැබෙනවා. කයට විවේකයක් තියෙන නිසා මනසිනුත් අපි කොහොමද මනසින් විවේකය ලබා ගන්නේ? අපි ඇහෙන් බලන දේවල් අඩු කරනවා. උදේ අපි අවදි වෙච්ච වෙලාවේ අපේ මොළයේ තියෙන ඔය බීටා වේව්ස්, තෙටා වේව්ස් කියලා වේව්ස් වර්ග දෙකක් තියෙනවා. තෙටා හරි තීටා හරි. ඒකෙන් මං හිතන්නේ තෙටා කියන වේව් එක තමයි උදේ පාන්දර අපිට අවදි වෙද්දිම මොළයට තියෙන්නේ. ඒක නැති වෙලා යනවා අපි ෆෝන් එක අරගෙන එලාර්ම් එක තියෙනවා නම් ඒක ඕෆ් කරලා එලාර්ම් එක නැත්තම් ෆෝන් එකේ තියෙන දේවල් බල බල හිටියහම එක චිත්‍රයක් මැවිලා ඒකෙන් තව චිත්‍රයකට ගිහිල්ලා මේ විදියට කතන්දර ගොඩක් අපේ ඔළුවට ෆෝන් එකෙන් අපි බලන දේවල්නුව අපිට ලැබෙනවා. අන්න විවේකය අපේ අවිවේකයක් බවට පත් වෙනවා. ඉස්කෝලේ අපිට විවේක කාලය කියලා එකක් දෙන්නේ. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දෙයින් මිදිලා වෙනත් විවේකයක ආහාර ගැනීමක ක්‍රීඩාවක යෙදෙන්න. එතකොට අපිට ඇහෙන් විවේකය අර විදියට උදේ පාන්දර ඉඳලා හවස් වෙනකම්ම ලැබෙන්නේ නැත්තම් අපි නිවුස් බලනවා නම් ඊට පස්සේ නොයෙකුත් කතන්දර අපේ ඔළුවේ වැඩ කරනවා නම් අපිට විවේකය කියන එක ලබා ගන්න තියෙන අවස්ථාවන් ගිලිහිලා ගිහිල්ලා අවිවේක ස්වභාවයකින් තමයි මනස වැඩ කරන්නේ. ඉතින් විවේකය කියන එක ඇසට ලබා දෙන්නට නම් අපි නිවුස් බලන එක, සෝෂල් මීඩියා බලන එක ඒවයින් වළකින්න. ඒකල්ලා ඇසෙන් කොටින්ම කියනවා නම් රූප සංඥා ඇසුරු කරන එක අපි වළකින්න ඕනේ. ඇසට රූප සංඥාවක් පහළ වෙලා කාමසිතුවිල්ලක්, ද්වේෂසිතුවිල්ලක් යමක් හටගන්නවා නම්, මෝහයක් හටගන්නවා නම් සිහිය උපදවාගෙන විවේකයටම අපි යොමු වෙන්න ඕනේ. අසුභය හරි වඩලා අපි අරකින් මිදෙන්න ඕනේ. ඒකට කනටත් ඇහෙන දේවල් අනුව, නාසයට දැනෙන දේවල් අනුව, දිවට දැනෙන දේවල් අනුව, ශරීරයට දැනෙන දේවල් අනුව, මනසට සිතෙන දේවල් අනුව මේ හැම දෙයකින්ම අපි විවේකය ඇසුරු කරන්න ඕනේ. සම්මා දිට්ඨිය වඩන කල්යාණ මිත්‍රයා සම්මා දිට්ඨිය වඩනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය තුළ දුක කියන එක, දුක හට ගැනීම කියන එක, දුක නැති කරන්න පුළුවන් කියන සත්‍යය, දුක නැති කරන මාර්ගය තියෙනවා කියන සත්‍යය, අන්න එහෙම සත්‍ය හතරක් ඒ කෙනාගේ අස්පනා පිට පැහැදිලිව නිතරම පෙනිපෙනී තියෙනවා. එයින් ඒ කෙනා මිදෙන්නේ නැහැ. එයින් මිදිච්ච තැන තියෙන්නේ අවිවේක ස්ථානයක්, අපාය මුඛ. එනිසා අපි අන්න සම්මා දිට්ඨිය වඩනවා අර විදියට මේ විවේකය ඇසුරු කරගෙන. මේ විවේක කියන එකම පළවෙනි ධානයේ විවේකජං පීති සුඛං කියලා තියෙනවා. විවේකයෙන් උපන් ප්‍රීති සැපය. ඒ ප්‍රීති සැපයෙන් අපි පරිසන්දේති. මුළු කයම පුරාම පතුරවනවා. පරිප්පූරේති. පුරවනවා. ඉතින් එහෙම කරන්නට නම් අපි ඒ ප්‍රීතිය සැපය උපදවන්නට අර මිදීම් වලින් මිදෙන්න ඕනේ. එහෙම මිදිලා අපි තුල ජනිත වෙන්න ඕනේ සැබෑ විවේකය කියන්නේ මොකක්ද කියන මේ විවේක චේතනාව. එතකොටයි අපිට සම්මා දිට්ඨිය විවේක නිශ්චිතව වැඩිවීමක් සිද්ධ වෙන්නේ. විරාග නිශ්චිතං කියලා කියන්නේ විරාගය අසුරු කරගෙන. රාගයෙන් නෙමෙයි සම්මා දිට්ඨිය වඩන්නේ. විරාගයම ඇසුරු කරගෙන සම්මා දිට්ඨිය වඩනවා. නිරෝධ නිශ්චිතං කියලා කියන්නේ කෙලෙස් නිරෝධයට පත් කරමින් විඥාන නිරෝධයට පත් කරමින් අපි සම්මා දිට්ඨිය වඩනවා. ඔස්සග්ග පරිණාමින් කියලා කියන්නේ මේ පරිණාමින් කියලා කියන්නේ අපි හිටි තැනින් වෙනස් තැනකටපත් වෙනවා. ලෞකිකත්වයෙන් ලෝකෝත්තර තත්වයටපත් වෙනවා. සෝවාන් මාර්ගස්ත භාවයෙන් අපි පරිණාමණය වෙනවා. සෝවාන් ඵලස්ත භාවයට සෝවාන් ඵලයෙන් සකදාගාමි මාර්ගයට
සකදාගාමි මාර්ගයෙන් සකදාගාමි ඵලයට, එයින් අනාගාමි මාර්ගයට, එයින් අනාගාමි ඵලයට, රහත් මාර්ගයට, රහත් ඵලයට, මේ ආදී වශයෙන් අපි ටිකෙන් ටික අපේ ඉලක්ක ගමන වෙනස් වෙනවා. අපේ අවබෝධයේ නිම්වලලු පුළුල් වෙනවා. ඉතින් ඒ විදිහට සම්මා දිට්ඨිය වැඩිමක් සිද්ධ වෙනකොට ඔබ ඉබේම කල්යාණ මිත්‍රයෙක් බවට ඔබටපත් වෙලා ඔබ අවට ඉන්න කල්යාණ මිත්‍රයන්ටත් ඒ බව දැනෙන්න ගන්නවා. එතකොට බලන්න සම්මා දිට්ඨිය කියන එක තුල ඇස සම්බන්ධයෙන් අපිට චතුරාර්ය සත්‍ය දකින්නේ කොහොමද? ඇසට රූපයක් පෙනෙනකොට ඔන්න දුක්ඛ සමුදය, දුකෙහි හට ගැනීම අපිට පේනවා සමුදය. මේ රූපය අපි තුල අපේ ඇසේ ගැටුනේ නැත්තම් ආලෝකයක් රූපයක් නිර්මාණය වුණේ නැත්තම් දුක සමුදය වෙන්නේ නැහැ. වය වෙලා යනවා. ඒ ඇස නොතිබීම රූපෙහි හට නොගැනීමට හේතු වෙනවා කියලා අපි හේතුඵල නිරීක්ෂණය කරනවා. එහෙම කරද්දී අපි තුල වැඩෙන්නේ මොකද්ද? බොජ්ජංග. සිහිය කියන බොජ්ජංගය, ධර්මතා විමසීම කියන බොජ්ජංගය මේව වැඩෙනවා. මේව වැඩෙනකොට අපේ ප්‍රඥාව ඉහළ යනවා. ප්‍රඥාවන්තයෙක් බවට අපි නිතින්මපත් වෙනවා. එතකොට සම්මා සංකප්ප කොහොමද අපි වඩන්නේ? මේ සම්මා සංකප්ප කියලා කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප කියන මේ සිතුවිලි. හොඳ සංකල්ප. නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ මේ අතහැරීම. ගිහි භාවයට පමුණුවන දේවල් අතහැරලා පැවිදි භාවයට අපිපත් වෙනවා. එතන තියෙන්නේ අතහැරීම. ගිහි කෙනෙක් උත්සාහ කරන්නේ ගිහි භාවයේ ලක්ෂණ අතහැරලා ඉහළ සීලයකටපත් වෙන්න. එතන තියෙන්නේ නෙක්ඛම්මය, බැහැරවීම. සිද්ධාර්ථ කුමාරයා මහා නෙක්ඛම්මය කරලා සිද්ධාර්ථ තාපසයා බවට පත් වෙනවා. අර කියන රජමාලිගා ආදිය සියල්ල පිරිවර ධන භෝග අතහැරලා. ඥාති මිතුරන්, දරු මුණුබුරන් අතහැරලා, දරුවන් අතහැරලා. එතන තියෙන නෙක්ඛම්මයට ඇතිවෙච්ච සංකල්පවල තියෙන බලය. ඉතින් මේ බලය උන්වහන්සේට කෙලෙසුත් නෛෂ්ක්‍රම්‍ය කරලා කෙලෙසුත් බැහැර කරලා රහත් භාවය උපදවා ගැනීම පිණිස උපකාරී. ඒක තමයි නෙක්ඛම්මයේ හැටි. එතකොට ඒ නෙක්ඛම්මය වඩන්නට විවේකය අපිට තියෙන්න ඕනේ. අපි විවේකය හදා ගන්න ඕනේ. විරාගය, නිරෝධය මේ බැමි වලින් මිදිලා ඒක අපි හදා ගන්න ඕනේ. එහෙම නැති තැන කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඔස්සග්ග පරිණාමය. ඉහළින් ඉහළට අත්භාවයේ දක්වාම අපි යන්න. ඉතින් ඊට පස්සේ සම්මා වාචා කියන එක. නිවැරදි වචනේ අපි පුහුණු වෙන්න ඕනේ. විවේකයේ ඇතිව, විරාගයේ ඇතිව, නිරෝධයේ ඇතිව, ඔස්සග්ග පරිණාමයෙන් යුක්තව. ඊට පස්සේ සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාවන් වල අපි යෙදෙන්න ඕනේ. එතකොට නිවැරදි ක්‍රියාවල යෙදෙන කෙනා අයනුත් වචනයනුත් මනසෙනුත් නිවැරදි ක්‍රියාවලම යෙදෙන්නේ. ඒ අය පංචශීල ආදී අධිශීලයන්හි අධිශීලේසු සික්ඛිතෝ හෝති. ඉහළ සීලයන් වල හික්මීමටපත් වෙනවා. ඊළඟට සම්මා ආජීව අපි නිවැරදි දිවි පැවැත්මකට හුරු වෙනවා. ඒකත් විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝග නිස්සිත, ඔස්සග්ග පරිණාමයෙන් යුක්තයි. සම්මා වායාම ඒ කියන්නේ නූපන් අකුසල් නොඉපදවීමට, නූපන් කුසල් ඉපදවීමට, උපන් කුසල් මැඩ පැවැත්වීමට, ඒ වගේම නූපන් අකුසල් වලට ඉපදෙන්නට ඉඩ නොදීමට මේ වායාමය, මේ වෑයම, මේ උත්සාහය අපි විවේක නිශ්චිතව, විවේකය ඇතිව, විරාගය ඇතිව, නිරෝධය ඇතිව, ඔස්සග්ග පරිණාමයෙන් යුක්තව වඩන්න. සම්මා සතිය විවේකයෙන් යුක්තව, විරාගයෙන් යුක්තව,
නිරෝධයෙන් යුක්තව උස්සග්ග පරිණාමයෙන් යුක්තව වඩන්න. සම්මා සමාධිය කියලා කියන්නේ පළමුවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සහ සමාපatti. මේ හැම ධ්‍යානයක්ම හැම අංගයක්ම හොඳට අධ්‍යයනය කරමින් පුහුණු වෙන්න ඕනේ. විවේකයේ ඇතිව, විරාගයේ ඇතිව, නිරෝධයේ ඇතිව, වස්සග්ග පරිණාමණයෙන් යුක්ත. එතකොට තමයි කල්යාණ මිත්‍රයා Tamanටත් උපකාරී වෙලා අනිත් අයටත් උපකාරී ඇති කෙනෙක් බවට පත් වෙන්නේ. එයින් සම්මා සමාධිය තුල විස්තර වෙනවා කෙනෙක් විවේකජං පීති සුඛං විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇතිව පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. පළමුවෙනි දැහැනට සමවැදිලා වාසය කරනවා. ඒ කෙනා විවේකජේන පීති සුඛේන විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන්. ඒ කියන්නේ කාය චිත්ත විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් මේ කය අபிසන්දේති අபிපූරේති හොඳට ස්පර්ශ කරනවා පුරවනවා පරිප්පරති තනින් තන එය පතුරවනවා කය පුරාම පතුරවනවා නාස්ස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්පුටං හෝති මේ කෙනාගේ මුළු කයේම විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොවුණු තැනක් නැහැ අන්න පළවෙනි ධානය දැන් වැඩිලා කියලා තේරෙන හැටි අපිට. එතකොට තමයි විවේකය අපිට පළවෙනි ධාන සමාධියෙන් අපි උපදවා ගන්න. ඉතින් මේ තමයි පළවෙනි ධානයේහි ස්වභාවය. ඒක හරියට නාන පෙන බේසමක දිය කරලා ඒ පෙන තව තව ඇති කරවලා පෙන උතුරා නොයන ස්වභාවයෙන් පවතිනවා මුළු බේසම පුරාම එකම සිසිලසකින්. ඒ කයට දැනෙන සිසිලස අන්නේ ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුහාමුදුරුවෝ මහා සකලුදායි සාමාන්‍ය ඵල වැනි සූත්‍රවල පැහැදිලිවම දේශනා කරනවා. එතකොට අපිට ලබන්න පුළුවන් උපරිම විවේකයේ පළවෙනි පියවර අපි තබලා තියෙන්නේ. හැබැයි අනතුරක් තියෙනවා. පංච නීවරණ වලට අපි වැටෙන්න පුළුවන්. පංච නීවරණ කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීන මිද්දයට, උද්ධච්ච කුක්කුච්චයට, විචිකිච්ඡාවට වැටුනොතින් අපි අමාරුවේ වැටෙනවා. පළවෙනි ධානයේ අපිට ඉන්න බැරි. ඒ නිසා අපි නැවතත් ඉහළට යනවා. අවිතක්කං අවිචාරං. විතක්ක ਵਿਚාර වලින් මිදිලා සමාධිජං පීති සුඛං සමාධියෙන් උපන් ප්‍රීති සැපයෙන් ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති දෙවෙනි ධ්‍යානයට අපි එළඹිලා වාසය කරනවා. නාස කිංචි සබ්භාවතෝ කායස්ස ඒ කෙනාගේ මුළු කයෙම සමාධිජේන පීති සුඛේන සමාධියෙන් උපන් ප්‍රීති සැපයෙන් අප්පුටං හෝති ස්පර්ශ නොවුණු තැනක් නැහැ. අන්න තවත් අපි විවේකය, විරාගය, නිරෝධය, වස්සග්ග පරිණාමය ඇති කරගන්නවා. එතකොට අර කලින් පළවෙනි ධානයේ හිටිය නිසා සමාධියක් තියෙනවා. ඒ සම්මා සමාධියේ සමාධිජම් පීති සුඛං සමාධියෙන් උපන් ප්‍රීති සැපය කියන එක අපිටත් විඳින්න ඒ විදිහට පුළුවන්. ඊළඟට නිප්පීතිකව අපේ අර ප්‍රීතිය නැති වෙලා ගිහිල්ලා පුබ්බේව සෝමනස්ස දෝමනස්ස අත්ථංගම කලින්ම සොම්නස දෝමනස ඒ කියන්නේ සතුට කියන මේවා මුලින්ම නැති වෙලා ගිහිල්ලා කලින්ම අපි උපෙක්ඛකෝ සතිම උපේක්ෂාවෙන් යුක්ත සිහිය ඇති කෙනෙක් බවට පත් වෙලා තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති තුන්වෙනි ධානයේට එළඹිලා වාසය කරනවා. නාස කිංචි සබ්භාවතෝ කායස ඒ කෙනාගේ මුළු කය පුරාම උපේක්ඛා සත්සුඛ විහාරයෙන් උපේක්ෂා සැප විහරණයෙන් අප්පුටං හෝති ස්පර්ශ නොවුණු තැනක් නැහැ. අන්න ඒ විවේකය අපි තුන්වෙනි ධානයේහි උපේක්ෂා සතිමා උපේක්ෂා සිහිය අපි තුල
පවත්වා ගැනීමෙන්ම උපදවා ගන්නවා. ඒකට ආර්යයන් කියනවා උපේක්ෂා සුඛ විහරණය කියලා. උපේක්ෂා සති පාරිශුද්ධි විහරණය කියලා. උපේක්ෂාවෙන් සිහිය පිරිසිදුව වාසය කිරීම. උපේක්ෂාවෙන් සිහිය පිරිසිදු කරගෙන අපි වාසය කරනවා. ඊළඟට අපි සතරවෙනි ධ්‍යානය අරමුණු කරගන්නවා. සතරවෙනි ධ්‍යානය අරමුණු කරගත්ත කෙනා බොහෝම පාරිශුද්ධ වූ සිහියෙන් යුක්තව ඒ කෙනා වාසය කරනවා. ඒ කෙනාගේ උපේක්ෂාව තව තවත් දියුණු වෙලා හරියට ඕදාත වස්ත්‍රයක්, සුදු පාට ශ්වේත වස්ත්‍රයක් හිසේ සිට පාදාන්තය දක්වාම වැසුවා වගේ ඒ මුළු කය පුරාම ඒ කෙනා තුළ අර පිරිසිදු වූ ස්වභාවයෙන්ම පරිශුද්ධ චේතසක්. එතකොට පිරිසිදු චෛතසික ස්වභාවයෙන් ඒ කියන්නේ සිත ගොඩාක්ම ප්‍රසන්න පිරිසිදු භාවයට පත් වෙලා නිර්මල භාවයට පත් වෙලා කෙලෙස් වලින් ගොඩාක් ඈත් වෙලා ඒ කෙනා සතරවෙනි ධ්‍යාන සැපය තුල ජීවත් වෙනවා. ඒ සිතට පුළුවන් අවකාශය අනන්තයි කියලා තවත් විවේකයේ සොයාගෙන යන්න. විඥාණය තමයි මේ පැතිරිලා තියෙන්නේ කියලා විඥාණය අනන්තයි කියලා තවත් සැපය සොයාගෙන යන්න. කිසිවක් නැහැ කියලා මේ විඥානයත් අතහැරියාම අවකාශයත් අතහැරියාම කිසිවක් නැහැ කියන දේ අරමුණු කරගෙන එය අනන්තයි කියලා පවතින. අනතුරුව ඒකත් සංඥා එම සංඥාවෙනුත් මිදිලා අසංඤී සංඤී වශයෙන් අපිට පවතින්න පුළුවන්. එයත් අනන්තයි කියලා හිතාගෙන අවබෝධ කරගන්න. අන්න අපි හිත බොහොම සංඥා ස්වභාවයටම රැගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි විඥානය සකස් වෙන හේතු ධර්මතා දකිමින් වේදනා සංඥා චේතනා මානසිකාර මේවා දකිමින් උපාදාන ස්කන්ධ වලින් මිදි අපි හිත නිරෝධය කරා අරගෙන යනවා. විඥාණයට තියෙන පහළ වෙන්නට තියෙන හේතු සකස් කරන දේවල් වලින් සංඥා වලින් වේදනා වලින් සංස්කාර වලින් මේ සකස් කරන හේතු නැතිවීම පිණිස නිරෝධය අරමුණු කරගෙන අපි තව විවේකය ලබනවා. විඥාණයට පවතින හේතු නැති වුණාම විඥානයේ නිරුද්ධ භාවයට පත් වෙනවා. මේ විඥානයේ නිරෝධය තුළින් අපිට අපේ පැවැත්ම තිබිලා පැවැත්ම නැති වුණාය කියන අවබෝධය අපි ලබා ගන්නවා. ඒ මිදීමෙන් ඉවත් වුණාට පස්සේ. එතකොට අපි කතං කරණීයං කරන්ට තිබිච්ච කටයුත්ත කරලා ඉවරයි න අපරං ඉත්තත්තාය කියලා මේන් එහාට කරන්න දෙයක් නැහැ කියලා පජානාති මනාව දැනගෙන අපිට නුවණක් පහළ වෙනවා කරන්න තිබුණු දේ කළා දැන් ඉවරයි කියලා. මේක තමයි අවසාන කල්යාණ මිත්‍රයාගේ ගමන සම්පූර්ණ වෙන තැන. ඉතින් ඒ කාරණා ටික අනුව පැහැදිලි වෙනවා මේ කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියලා කියන්නේ බොහොම සරල දෙයක් නෙමෙයි. ටිකක් බරපතලක් තියෙන ගැඹුරක් තියෙන දෙයක්. ඉතින් ඒකට ඔබ ධර්මය අසන්ට වාසනාවන්ත වුණා. මේ ධර්මයට ඇලිලා ධර්මයෙන්ම ඔබේ විමුක්තිය සකසා ගන්න කියලා අපි කරුණාවෙන් මෛත්‍රියෙන් මතක් කර සිටිනවා. ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්න දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉන්නන